right 2015 MCQ paper එක ගන්න. Charles Babbage is considered as the father of computer by some people. That is because uh, he invented the mechanical, he reprogrammable, he built in the first, he introduced the concept of input process and output that is used modern computer for the first time. මෙන්න මේක තමයි concept එක වෙන්න ඕන. එයා input process output කියලා concept එකක් දුන්නා. ඒ හින්දා තමයි එයා father of computer. The first generation computer were based on first generation vacuum tube. The decimal number equivalent to 10110 මෙතන 2යි ඩිජිට් තියෙන්නේ 2යි 4යි 6 නැහැ 8යි 16යි 20යි 1 2 4 8 16 32 sorry 16යි 32යි එතකොට 20යි 52යි 54යි උත්තරේ නේ. Consider the following list rendered by a web browser. 1 2 3 කියලා ලිස්ට් එකක් හදනවා නම් මේක ඕඩර් ලිස්ට් එකක්. ඉතින් OL tag එක පාවිච්චි කරනවා. Random access memory modules are often compared by their capacity measured in blank and by their speed measured in blank. Random access memory capacity එක මනින්නේ මොනවෙන්ද? ගිගාබයිට් වලින්. මෙගාබයිට් නෑනේ මෙතන ගිගාබයිට් වලින් මනිනවා. ගිගාබිට් නෙමෙයි බයිට්. මේ උත්තර දෙකෙන් එකක්. and by their speed RAM එකේ speed එක මනින්නේ අපි මෙගාහර්ට්ස් වලින්. ඔයගොල්ලෝ RAM දැකලා තියෙනවා RAM වල ගහලා තියෙනවා. සාමාන්‍ය RAM වල ඩීටේල් තුනක් අපි බලනවා RAM එකක් ගන්නකොට නේද? RAM එකක් එක්ක ඩීටේල් තුනක් බලන්නේ මොනවද? එකක් තමයි RAM වල ගහලා තියෙනවා PC3 නැත්තම් PC4 PC2 එහෙම මොන හරි එකක් ගහලා තියෙනවා. PC4 ඉතින් එහෙම නැත්තම් මේක වෙනුවට මේගොල්ලෝ ගහන්නේ DDR කියලාම ගහනවා DDR3 DDR4 ඒක තමයි මේක. අපි ඉස්සෙල්ලාම බලන්න ඕන අන්න ඒක RAM එකේ compatibility එක අපේ මදර් බෝඩ් එකට සොකට් එකට තියෙන. එතකොට ඒක තමයි මේ DDR version එකෙන් අපි බලන්නේ. අනික තමයි RAM එකේ තියෙන capacity එක 4GB එහෙම නැත්තම් 8GB 2GB G විතරක් සමහර ඒවා තියෙනවා GB කියලාම ගහලා තියෙනවා. ඊළඟ එක තමයි මේකේ තියෙන මෙගාහර්ට්ස් ගාන. සමහර RAM වල මෙගාහර්ට්ස් ගාන කෙලින්ම ගහනවා 1333යි මෙගාහර්ට්ස්. 1666යි මෙගාහර්ට්ස්. මේ මෙගාහර්ට්ස් ගාන කෙලින්ම එනවා. මේ ඩීටේල් ටික ඔක්කොම එකතු වෙලා සාමාන්‍ය RAM එකක ඔය ඩීටේල් ටික තියෙන්නේ PC3 මම DDR3 එකක් ගැන කියන්නේ 4G 1333 ඔන්න ඔය විදිහට එනවා. මේ ඩීටේල් ටිකෙන් කියන්නේ ඕක. RAM එකේ compatibility එක, DDR version එක, capacity එක, speed එක. හැබැයි සමහර RAM වල speed එක ගහලා තියෙනවා මෙහෙම ඕගොල්ලෝ දැකලා ඇති. 12600 වගේ එනවා මට මතක හැටියට. 13000 ගණනුත් තියෙනවා දැන් අලුත් ඒවා. මේ තියෙන්නේ ඔය මෙගාහර්ට්ස් ගාන 8න් වැඩි කරාම එන ගාන. ඒ කියන්නේ මේ වගේ ගානක් තියෙනවා නම් අපි මෙගාහර්ට්ස් ගාන හොයාගන්න 8න් බෙදන්න ඕන. දැන් එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් අපි 10800 විතර තියෙන RAM එකක් 8න් බෙදුවොත් 1350ක් වගේ නෙන්නේ 10800 නෙවෙයි 10600 වෙන්න ඇති තියෙන්නේ 10600 බෙදුවොත් අපි 8න් 1325යි නෙන්නේ. ඒ කියන්නේ 1333යි බස් ස්පීඩ් එක තමයි ඒ කියන්නේ. හරි ඕක තමයි අපි මෙගාහර්ට්ස් වලින් මනින්නේ. ඉතින් ඒ ටික ගැන අපි මතක තියාගන්න ඕන RAM එකක. An application which requires more memory space than the maximum memory space available in the primary memory of computer is ready for execution. Which of the following is used by the operating system of the computer to satisfy this need?
මෙමරි එකට වඩා වැඩියෙන් මෙමරි එක ඕන වෙන ඇප්ලිකේෂන් එකක් රන් කරන්න ඔපරේටින් සිස්ටම් එක හાર્ඩ් ඩිස්ක් එකකින් ඇලොකේට් කරනවා වර්චුවල් මෙමරි එක. ඒක තමයි උත්තරේ. ඔක්කොම හෙක්සඩෙසිමල් තියෙන. එහෙනම් අපි මේක හෙක්ස වලටම කන්වර්ට් කරගෙන හදමු. 48B තියෙනවා. ඊට පස්සේ මේක අපි ඩිවයිඩ් කරගත්තොත් මේ තියෙන්නේ 2B 2B. මේ දෙක එකතු වුණාම BB කියන්නේ 11යි 11යි 22යි. 16ක් මෙහෙට ගියාම 6ක් ඉතුරුයි. 10යි 11යි. ඒ කියන්නේ මෙතන B 4යි B6 උත්තරේ. මේ The feature in modern operating system which allows the automatic installation of new hardware device connected to a computer is commonly known as. අලුත් හැම කම්පියුටර් එකකම ගොඩක් ඔපරේටින් සිස්ටම් වල ඩිවයිස් එකක් හයි කරපු ගමන් වැඩ කරන්න පුළුවන්. අපි ඒවට කියන්නේ plug and play. Which of the following is not a typical use of the random access memory of a personal computer? Random access memory එකක සාමාන්‍ය භාවිතයක් නොවෙන්නේ මොකක්ද කියලානේ අහන්නේ. Keeping data for processing, holding instruction for operation, providing storage for operating system, retaining information for output, keeping the BIOS program for boot up. මොකක්ද ඔපරේටින් සිස්ටම් එකක සොරි මේ රැන්ඩම් ඇක්සස් මෙමරි එකක වැඩක් නෙවෙන දේ. පැහැදිලිවම keeping the BIOS ඒක තියෙන්නේ RAM එකේ නෙමෙයි ROM එකේ. Consider the following statement about social network site. They are being used increasingly as a medium of electronic campaigns. හරිද? A user true identity is always guaranteed in a social network site. හරිද ඒක? They are absolutely necessary to maintain human relationship in the modern society. In the modern society. හරිද ඒක? ඔයා බැලුවොත් they are being used increasingly as a medium of electronic campaigns. ඒක හරි. A user's true identity is always guaranteed in social. නෑ ඒක වැරදි. හතරවෙනි C කියන එක they are absolutely necessary to ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්ද modern society එකේ relationship හදන්න. එහෙම අපිට කියන්න බෑ. ඒ කියන්නේ Facebook through සමහර වෙලාවට future society නම් ඔහොම වෙයි. තාම නෑ දැන් 2015 ඔය පේපර් එකේ එතකොට කොහොමත් නෑ. තාමත් ඕක absolutely necessary to maintain human relationship කියන්න බෑ අපිට. තාම. ඒකින්ද මේකට උත්තරේ A only කියලා ගත්තොත් හොඳයි. යුනිවර්සල් ඩයග්‍රෑම් එකක් තියෙනවා. එතකොට මේකෙන් හැදෙන්නේ මොකද්ද? ඒවට සිම්පලි මෙතන හදන්න පුළුවන් AB දාන්න මෙතනට. එතකොට මේ තියෙන්නේ A dash කියලා අපි දන්නවා. මේ තියෙන්නේ B dash කියලා දන්නවා. එතකොට A dash dot B dash මෙතන not එකක් හින්දා I dash. දැන් මේකට ඇප්ලයි කරන්න මෝගන් ලෝ එක. එතකොට A dash එක A plus B dash වෙලා I dash එකක් තියෙනවා. dash එක කැපුණාම මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද? OR එකක්. එහෙනම් මේක සමානයි OR වලට. හරි. ඔයාලට ඩයග්‍රෑම් මතකයි නම් එකපාර OR එකට ගහන්න පුළුවන්. නැත්නම් සිම්පල් ඔය මං කිව්වා වගේ වැඩක් කරලා බලන්න. ලෝ එකක් ඇප්ලයි කරලා බලන්න ඔහොම. වේරියබල් අරගෙන. එතකොටත් ඒ උත්තරේ එනවා. Blank is used for analog signal to digital signal conversion. අපි සාමාන්‍යයෙන් analog to digital convert කරන්නේ මෙතන තියෙන ඒවෙන් කොයි conversion method එකෙන්ද? ඇනලොග් එකක් කියන්නේ මෙහෙම තිබ්බ සිග්නල් එකක්. මේක ඩිජිටල් කරාම මෙහෙම වෙන්න ඕන. හරි තියෙන්නේ. මෙහෙම හැදෙන්න ඕන. එතකොට අපි ඒකට කියන්නේ pulse code modulation කියලා. Computer in a network is configured with the IP address 192.248.16.91 and the subnet mask 255.255.255.128. Which of the following IP address cannot be assigned to a computer in the same network?
දැන් මේ කියන සබ්නෙට් මාස්ක් එකට අයිති රේන්ජ් එක මොකක්ද කියලා ඔයා ඉස්සෙල්ලා හොයා ගන්න ඕන. ඇයි IP ඇඩ්‍රස් එක තියෙන්නේ 16.91. දැන් එතකොට මේකෙදි 128 කියන්නේ හොස්ට් වලට පාවිච්චි කරන්න පුළුවන් අන්තිම බිට් 7 විතරයි. මේක යූස් වෙලානේ දැන් නෙට්වර්ක් එකට සබ්නෙට් එකට. මේ ටිකෙන් තමයි හොස්ට් හදන්න වෙන්නේ. දැන් හොස්ට් හදද්දි මෙතන හොස්ට් එතකොට එකේ ඉඳලා අන්තිම කීයද 100 දෙකේ 7 ඍණ දෙකනේ හදන්න පුළුවන්. එතකොට ඉස්සල්ලාම හදන්න පුළුවන් 0.0.0.0.0.1 අන්තිමට හදන්න පුළුවන් 1.1.1.1.1.0. ඔය ටික තමයි රේන්ජ් එක. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් 1 ඉඳලා 126 වෙනකම්. එතකොට හදන්න බැරි ඇඩ්‍රස් එක අහන්නේ. 4 හදන්න පුළුවන් මේ පුළුවන් මේ ඔක්කොම. මේ තියෙන බැරි එක පැහැදිලිවම 161. එච්චර ගාණක් හදන්න බෑ ඕකේ. Some provinces in Sri Lanka currently issues revenue license for motor vehicle online. Which of the following is the correct business type of this service? දැන් මේක දීලා තියෙන්නේ කවුද? vehicle license renewing service එක online දීලා තියෙන්නේ කවුද? ඒක ගැන ඉස්සෙල්ලා බලන්න ඕන. කාටද දීලා තියෙන්නේ ඒක ඊළඟට බලන්න ඕන. එතකොට ලංකාවේ vehicle renew service එක government service එකක්. එතකොට government service එකක් renew කරන්න දෙන්නේ citizens ලට සාමාන්‍යයෙන් license. එතකොට ඒක G2C service එකක් කියලා අපිට කියන්න පුළුවන්. Consider the following HTML element. Input type text, name, first name, max length 15. What is the effect of the attribute max length on functionality of the මේ element එකට අපි max length කියලා එකක් දැම්මාම මොකද වෙන්නේ? Input type එක text නේ. එතකොට ඇඳෙනවා text box එකක්. මේ text box එකට අකුරු type කරන්න දෙනවා. මේ අකුරු type කරගෙන යනකොට දැන් අපි size එක 15යි කියලා දුන්නොත් text box එකක ඒක කියන්නේ අකුරු display කරන්න පුළුවන් 15කට. max length 15යි කියලා කිව්වහම it allows to type maximum 15 characters into the text box. අකුරු 15ම තමයි type කරන්න දෙන්නේ. maximum length එක එච්චරයි. Consider the following HTML element href attribute HTML target blank. The value of the attribute target in the above specifies that the link document attribute HTML should be opened in කොහොමද open වෙන්නේ ඔහොම දුන්නාම a new tab අලුත් tab එකක blank tab එකක or new window. What is the correct CSS rule to set the background color of a web page to yellow? web page එක background එක කහ පාට කරන්න CSS rule එක මෙතන තියෙන ඒවායින් හරියන්නේ කොහොකද? පළවෙනි එක body color කියලා තියෙනවා body color කියලා ලියන්නේ. දෙවෙනි එක BG color yellow කියලා තියෙනවා BG color කියලාත් අපි පාවිච්චි කරන්නේ HTML වල පාවිච්චි කරන එක. හතරත් වැරදි. එතකොට හතරේ syntax උත් වැරදිනේ. පහේ syntax වැරදි equal දාලා තියෙන හින්දා. තුන්වෙනි එක තමයි හරි උත්තරේ. background color background dash color කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ මේ CSS වලදී. Which of the following statement is correct with respect to the transmission control protocol? TCP වල හරි statement එක මොකද්ද TCP ගැන කියලා තියෙන මෙතන තියෙන ඒවා. TCP is a network layer protocol.
TCP තියෙන්නේ transport layer එකේ. වැරදි. TCP guarantees that each byte sent is received at the receiver. ඔව් එයා ඒක guarantee ඔව් එයා check කරලා බලනවා ඒක. Only one application at a time can use TCP නෑ. several application run කරන්න පුළුවන්. HTTP uses TCP. Hypertext Transfer Protocol එක ඇතුලේ Transaction Control Protocol තියෙනවා. TCP uses User Datagram Protocol නෑ TCP වෙනයි UDP වෙනයි එක වෙනම. මේකේ උත්තර දෙකක් හරි වගේ. එකක් TCP guarantees that can ඔය එකත් හරි මේකත් හරි මේ දෙකම හරි වගේ. answers දෙකක් ඒකට තියෙනවා. A LAN uses the subnet mask 255.255.240. How many different IP addresses can be assigned to device in this LAN? දැන් මෙතන 240යි 240 කියන්නේ 128යි 64යි එතන 192යි 32යි 224යි 16යි 240යි. දැන් ඊටු ටික available මෙතන 4යි ඊළඟට 8කුත් තියෙනවා තව. මෙතන 240 තියෙන. එතකොට මේ 8ම තියෙනවා. එතකොට 8යි ඔක්කොම බිට් 12ක් තියෙනවා. ඒ කියන්නේ 2 12 ඍණ 2 තරම් ප්‍රමාණයක් තියෙනවා. 2 10ක් කියන්නේ 1024යි. 2 2ක් කියන්නේ 4යි. ඒ කියන්නේ 4096යි. දෙකක් අඩු වුණාම 4094ක් පුළුවන් හයි කරන්න. හරිද? Which of the following statement is correct with respect to routing in the internet? Routing ගැන මොනවද කියලා තියෙන්නේ? There can be at most one router in any given LAN. Most one router in any given LAN. එහෙම කියන්න බෑ අපිට හරියට. A router can have more than one network interface. ඔව් router එකක network interface ගොඩක් තියෙනවානේ. Wi-Fi interface තියෙනවා, LAN interface තියෙනවා. ඔය එක හරි. Routing is a functionality of the transport layer. Routing තියෙන transport layer එකේද network layer එකේද නේද? ඒක වැරදි. All routers functions as HTTP proxies. එහෙම කියන්නත් බෑ. The internet does not need routing if all application නෑ routing ඕනමයි. I think router can have more than one network interface කියන answer එක තමයි මෙතන හරි. Consider the following terms related to computer system. Computer system එකක් එක්ක related මේවෙන් malware, hardware, software, liveware. Basic component වලට malware එන්නේ malware කියන්නේ නිකන් malicious software જાතියක්නේ. BCD only answer එක. ඔන්න encryption ගැන question එකක් first time අපිට හම්බ වෙනවා 2015 paper එකේ නේද? In a public key encryption system, the private key of person X. දැන් එතන X කියලා person කෙනෙක් ඉන්නවා. එතකොට එයාට තියෙනවා private key එකක්. ඒ වගේම එයාට තියෙනවා public key එකක්. අපි දන්නවා මේ public key එක හැමෝම දන්න එක private key එක තමුන් විතරක් දන්න එක කියන එකක් දන්නවා. දැන් අපි බලමු answers මොනවාද කියලා. Public X is used to encrypt message that can only be decrypted using private X. එතකොට X ගේ public key එකෙන් encrypt කරන message එකක් X ගේ public key එකෙන් encrypt කරන message එකක් X ගේ private key එකෙන් තමයි decrypt කරන්න පුළුවන් කියලා කියනවා. ඒක හරි. Public X is used to sign a message to be sent to X. Public X එකෙන්ද message එකක් sign කරන්නේ අපි දැන් signing පාවිච්චි කරන්නේ message එකක් එව්වේ කවුද කියලා බලන්නනේ. එතකොට X ට message එකක් යවද්දී public X පාවිච්චි කරනවද message එකක් sign කරන්න? නෑ. දැන් X ට message එක එවනවා නම් වෙන කවුරු හරි Y එහෙනම් Y ගේ public ඒ කියන්නේ public Y තමයි පාවිච්චි කරන්න ඕන sign කරන්න. මොකද Y නේ message එක යවන කෙනා. එහෙනම් ඒක වැරදි.
A message encrypted using public X can be decrypted using public X. නෑ public X වෙන්න ඒක private X වෙන්න ඕන පළවෙනි එකේ විදියට. ඉතින් ඒකේ හරි උත්තරේ තියෙන්නේ A only. Consider the following statement regarding a server with the domain name www.bogus.lk. The server bogus.lk can be located anywhere in the world. ඒක හරි. www.bogus.lk must be a web server. එක web server එකක්ම වෙන්න ඕන කියලා එකක් නෑ. ඒක mail server එකක් වෙන්න පුළුවන්. ඒක මොනවා හරි server එකක් වෙන්න පුළුවන්. The domain names bogus.lk and bogus.com can be resolved to the same IP address. දැන් මේගොල්ලොන්ගෙම www.bogus.lk කියන එකේ www.bogus.com කියන එකයි එකම කට්ටියකක වෙන්නත් පුළුවන් දෙගොල්ලකක වෙන්නත් පුළුවන්. නේද? එකම කට්ටියක වෙන්නත් පුළුවන් දෙගොල්ලකක වෙන්නත් පුළුවන්. එතකොට ඒක the domain name www.bogus.lk and bogus.com can be resolved to the same IP address ද? නෑ එහෙම වෙන්න බෑ. ඒක එතකොට වෙනස් වෙන්න ඕන. ඉතින් ඒකින්ද මේක දෙන්නෙක්ගේ වුණොත් ඒකනේ වැඩි. ඒකින්ද අපිට A only answer එක ගන්න පුළුවන්. මේක අහන්නේ මොකද්ද? correct නේ අහන්නේ. Consider the following statement about computer programming languages. The processor of a typical computer can understand and execute only the machine language of that processor. සාමාන්‍යයෙන් අපේ කම්පියුටර් එකක තියෙන processor වලට machine language එක තමයි identify කරගන්න පුළුවන් කියලා කියන එක හරි. The processor of a typical computer can understand and execute any machine language of any processor. The processor of a typical computer can understand and execute any machine language. Machine dependent languages තව ගොඩක් තියෙනවානේ. දැන් example එකක් විදිහට assembly වගේ ඒවා ගත්තොත් ඒව process කරන්න පුළුවන්ද? බෑ. The processor of a typical computer can understand and execute program in any assembly language ඒත් බෑ. Translator ඕනමයි. The processor of typical computer can understand and execute any program in Python ඒත් බෑ. ඒකට A only කියලා answer එකක් තමයි අපිට ගන්න වෙන්නේ. ඒක ටිකක් අමුතු ප්‍රශ්නයක්. Consider the following statement about the www. It is a collection of interlinked hypertext document accessed via internet. Oh, හරිනේ. It is a protocol for distributing information. නෑ ඒක protocol එකක් නෙමෙයි. It was invented by invented www invented W3C නෙමෙයිනේ. ඒක ටිම් බර්නර්ස්-ලී නේ. එතකොට ඒකත් වැරදි. A only answer එක තමයි ගන්න වෙන්නේ අපිට. Consider the following statement on dynamic random access memory and static random access memory. SRAM DRAM වල differences ද එතන කියලා තියෙන්නේ. ඔව්. registers are made of DRAM වලින් නෙමෙයි registers හදන්නේ SRAM වල. ඒක වැරදි. DRAM faster than SRAM. SRAM තමයි faster. DRAM is more dense than. dense කියන්නේ ඒක නිකන් density එක වැඩි ගොඩක්. ඔව් ඒක හරි. ඉතින් C only answer එක. correct එක නෑහන්නේ. ඒක නම් lazy. Next one, ABC Holding is a manufacturing organization in Sri Lanka which has its head office in Japan. What is the most convenient method to conduct weekly progress review meeting between the local staff in Sri Lanka and the senior management team in Japan? ඉතින් ඒකට අපිට ඔය කොන්ෆරන්සින් නේ පාවිච්චි කරන්න වෙන්නේ. ස්කයිප් තමයි මෙතන තියෙන ඒවෙන් එක්සැම්පල් එක. දැන් ඉතින් මේ අවුරුදු වල ඕක ගැන අහුවොත් අහන්නේ Zoom කියලා දාලා. නැත්නම් Microsoft Team කියලා දාලානේ.
ස්කයිප්නේ ඉතින් ඔය කාලේ වෙනකොට දැන් ඇත්තටම මේ කොවිඩ් වෙනකම්ම ස්කයිප්නේ හොඳම කොන්ෆරන්සින් විදිහට තිබ්බේ. කොවිඩ් වලදීනේ ස්කයිප් එපා වුනේ. ස්කයිප් වල තිබ්බ එක ෆේලර්ස් හින්දා අපිට වැඩ කරන්න අමාරුයි ස්කයිප් එක්ක. නමුත් දැන් ඉතින් ඒව ඔක්කොම ඩිවලොප් වෙලා එක දේවල් හදලා තියෙන හින්දා දැන් ස්කයිප් වලට වඩා හොඳ ඒවා තියෙනවා. හැබැයි ස්කයිප් කියන්නේ පරණම කොන්ෆරන්සින් සොෆ්ට්වෙයාර් එක මතක තියාගන්න. ඒ කියන්නේ ස්කයිප් කියන එක 2000 වෙනකොටත් ලෝකෙ තිබුණා. 2000 විතර වගේ කාලේ මං හිතන්නේ පාවිච්චි කරා කට්ටිය. දැන් අවුරුදු 20කට වැඩිය පරණයි ස්කයිප්. Question number 28. මේ flow chart එකෙන් අහන්නේ නේද? This algorithm take only single input. මෙතන input එකක් තියෙනවා, මෙතන repetition input එකකුත් තියෙනවා. එහෙනම් වැරදි. ඒක වැරදි. This algorithm does not have any repetition. එකත් වැරදි. This if the user input -1 for x, the algorithm will not terminate. බලමු අපි x වලට -1 එක දුන්නාම y වලට value එකක් ගන්නවා. ඔව් කවදාවත් රිපීට් මේ නවතින්නේ නැහැ. එතකොට ඇයි x වල -1 තියෙන්නේ, n වල අඩුම එකක් තියෙනවනේ. ඊට පස්සේ n වල value එක වැඩි වෙන එකයි වෙන්නේ දිගටම. එතකොට මේක infinite වෙනවා. ඒක හරි. When the user input 1 for x, the algorithm will not terminate till the user enter another value. x වලට 1 කියලා දාලා user තව value එකක් දුන්නාම ඒ value එක t ට එකතු වෙලා මේක ටර්මිනේට් වෙනවා. එතකොට තව වැලියු එකක් දෙනකන් මේක ටර්මිනේට් වෙන්නේ නැහැ කියන එකත් හරිනේ. එතකොට තව වැලියු එකක් දුන්නාම තමයි ටර්මිනේට් වෙන්නේ. ඒකින්ද CD ආන්සර් දෙක හරි. C කොහොමත් හරි. ඉතින් CD ආන්සර් එක තමයි එතන කොහොමත් අපිට ගන්න වෙන්නේ. The algorithm represented by the flowchart is considered as a poor algorithm because it does not මේක පුව වෙන්නේ දැන් අපිට කලින්ම හම්බ වෙච්ච දෙයක් තමයි. මේක සමහර -1 එහෙම දුන්නොත් terminate වෙන්නේ නැහැ. Terminate for some input value or terminate for some input value does not terminate for some input value කියලා කියන්නත් පුළුවන්. දැන් අපි මේක බලුවොත් because it does not terminate for some input value repetition වෙනවා. එතකොට infinite වෙලා ඒක හරි. Because it does not contain finite number of step එහෙම කියන්න බෑ. මොකද input එක අනුව ඒ ගානට වෙනවා. මෙතන x වලට අපි 5යි කියලා දැම්මොත් 5 පාරක් වෙනවා. Specify the next step to be performed at least for a one step of algorithm. වැරදීනේ. Consist of a because it does not consist of a sequence of step. වැරදි. Because it does not contain any variable type declaration. එකත් වැරදි. මේ declaration එකක් තියෙනවා. ඒකට හරියන්නේ පළවෙනි උත්තරේ. The algorithm terminate for input value 5. When value 0, 5, 4 are given as input one after the another. By printing the value 5 when it is given the input value 2, 5, 4 one after another. By printing the value 4 when it is given the input value 2, 5, 4 one after another. දැන් මේක ඇත්තටම කියනවා නම් 5යි කියලා මෙතනට දුන්නාම ඉන්පුට් දැන් දෙකක් මේකේ තියෙනවානේ. ඒක 5යි කියලා දුන්නාම ඒක ටර්මිනේට් වෙනවා කියලා අපිට කියන්න බෑ. ආයෙ තව වැලියු දෙන්න තියෙනවා. ඒකින්ද ඒක වැරදි. බිඳුව කියලා දුන්නොත් x වලට
5යි 4යි ඊළඟට දෙනවද නැහැ. බිඳුව කියලා දුන්නොත් මේක ඉන්ෆිනිට් වෙනවා බිඳුවේදීත්. ඒකත් වැරදි. By printing the value 5 when it is given the input value to මෙතනට දෙක දෙනවා. එතකොට දෙපාරක් රිපීට් වෙනවා. ඊට පස්සේ මෙයා මෙතනට 5 ඉන්පුට් කරනවා. ඊට පස්සේ තව පාරක් 4 ඉන්පුට් කරනවා. එතකොට මේ දෙකේ ටෝටල් එක පෙන්වන්න ඕන. 5යි 4යි 9 කියලා පෙන්වන්න ඕන. එහෙම උත්තරයක් තියෙනවා පස්වෙනියට මේ තියෙන්නේ. මුලින් දෙකක් දීලා එතකොට දෙපාරක් රිපීට් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ 5යි 4යි ඉන්පුට් කරනවා. 5යි 4යි තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ ඉන්පුට් කරන නම්බර්ස් දෙකක ටෝටල් එක පෙන්වනවා උතන. ඒ කියන්නේ උත්තරේ 5 හරියන්නේ. ඒ ඇල්ගොරිදම් එක හරියට Python වලින් තියෙන්නේ කෝකෙද? නම්බර් එකක් ඉන්පුට් කරනවා while n කුඩා වෙලා තියෙනකන් x ට වඩා next value එක ගන්නවා t වලට ගන්නවා n වලට එකක් එකතු වෙනවා print ඒක repeat වෙලා t print කරනවා. ඉන්පුට් කරන value එක less than or equal less than or equal while ඉන්පුට් කරන value එක n වලට වඩා n කියන එක එතකොට n වලට එක එක එකතු වෙන්නේ. ඔව්. දෙවැනි එකේ කියන්නේ x integer input enter value n equal n less than ඒකේ නම් indentation ප්‍රශ්නයක් තියෙනවා print එක මෙතන නෙමෙයිනේ තියෙන්න ඕන. ඒක අයින් කරමු අපි. මේකත් අයින් කරන්න පුළුවන්. තුන්වෙනි එකේ iterate කියලා variable එකක් අරගෙන තියෙන්නේ මොකටද? පළවෙනි එකේ n input කරනවා x input කරනවා n වල value එක 1යි කියලා ගන්නවා t වල value එක 0යි කියලා ගන්නවා while n less than or equal x එතකොට දැන් අපි මෙතනට 2යි කියලා input කරොත් n වල value එක 1යිනේ එතකොට 2ට වඩා අඩු හින්දා repeat වෙනවා එකපාරයි එකක් එකතු වෙනවා දැන් 2යි 2ට වඩා අඩු හෝ සමාන හින්දා repeat වෙනවා තව පාරක් එකතු වෙනවා තව එකක් දැන් 3යි දැන් less than or equal නැති හින්දා නවතිනවා. එතකොට දෙපාරක් repeat වෙනවා ඒක හරි. ඊළඟට y වලට value එකක් ගන්නවා. ඒ value එක t ට එකතු කරනවා. t ට එකතු කරලා n වලට එකක් එකතු කරගන්නවා. t එක print කරනවා loop එක ඉවර වෙලා. ඒකේ වැරද්දක් නැහැ. x equal integer input enter value n1 iterate true කියන එක ගැන අපි දැනට අමතක කරමු ඒක කොහෙවත් පාවිච්චි කරලත් නැහැ while n not equal x අන්න ඒකේ logic එක හරියට කියවෙනවා not equal x n වල value එක x ට අසමාන වෙලා තියෙනකම් එතකොට දෙකක් input කරොත් එක input එකක් ගන්නවා තව එකක් එකතු වෙනවා මේකට ඒක 2යි දැන් සමාන හින්දා නවතිනවා. ඒ කියන්නේ මේක රිපීට් වෙන්නේ එකපාරයි. මේක වැරදි. ඒක වැරදි. ඒක රිපීට් වෙන වාර ගන්න වැරදි.
මේක x වලට දෙක ඉන්පුට් කරනවා iterate කියලා variable එකක් අරන් true කරලා තියෙනවා. දැන් while true වෙන්නේ එතකොට මෙතන. ඒ කියන්නේ condition එක true වැඩ කරනවා. y input වෙනවා එකපාරක්. t වලට y එකතු වෙනවා. n x ට සමානද නැහැ. ඒකින්ද else වලට ගිහිල්ලා x වලට තව එකක් එකතු වෙනවා. දැන් 2යි. y input කරගන්නවා. total එක හදා ගන්නවා. n x ට සමානද ඔව්. ඔව් නම් iterate එක fall කරනවා. එතකොට input දෙකක් අරගෙන ඉවරයි. input දෙකේ total එකත් හදාගෙන ඉවරයි. දැන් condition එක false වෙලා while false වෙලා. ඒ කියන්නේ loop වෙන එක නවතිලා t print වෙනවා. ඒකත් හරි. දැන් අපි බලන්න ඕනේ 1යි 5යි අතර මොනවද තියෙන වෙනස්කම්. මට එකෙත් මොනවත් අඩුපාඩුවක් පේන්නේ නැහැ. Integer input enter a value n equal 1 t equal 0 while මෙතන colon එකක් තියෙනවා y equal integer input enter the next value t equal t plus y n equal n plus 1 ඒකේ මොනවත් වැරද්දක් නෑ වගේ. මේ flow chart එකේ අපිට condition එක දිහා බලලා තමයි උත්තරේ තෝරන්න වෙන්නේ එහෙම වුණොත්. මොකද මේකේ දැන් පළවෙනි ස්ටේට්මන්ට් එකයි පළවෙනි කෝඩ් එකයි පස්වෙනි කෝඩ් එකයි දෙකෙන්ම මේ වැඩේ වෙනවා. හැබැයි ලොජික් එක ගැන හිතන්න මේකේ තියෙන රිපීටිෂන් එක නවතින්නේ කොයි වෙලාවටද nx සමාන වුණාම. n සහ x සමාන වුණාම රිපීටිෂන් එක නැවතිලා t print වෙන්න ඕන කියන එක සමාන වුණාම වෙන්න ඕන කියන එක කියන්නේ පස්වෙනි එකේ. මේ බලන්න n වලාගය සමාන වුණොත් x වලට රිපීට් වෙන එක false කරන්න. පළවෙනි එකේ කියන්නේ n වලාගය x ට අඩු වෙලා තියෙනකන් රිපීට් කරන්න. දැන් අර Python වල until කියලා ලියන්න විදිහක් නැති හින්දා සමාන වන තුරු මේ වැඩේ කරන්න කියන එක ගොඩක්ම represent කරන්නේ පහෙන් හින්දා පහ හරි කියලා ගන්න පුළුවන්. හැබැයි පළවෙනි එකනොත් output එක හරියට එනවා. පස්වෙනි එකනොත් output එක හරියට එනවා. ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක්. අපි ඊළඟ එකට යමු. Consider following statement regarding an automatic teller machine. දැන් ATM එකක් ගැන කතා කරනකොටම functional non-functional ගැන තමයි ඔය අහන්නේ. System shall dispense cash in less than 10 seconds. තප්පර 10කට අඩු කාලයකදී පද්ධතිය මුදල් එළියට දෙන්න ඕන. දැන් පද්ධතිය මුදල් එළියට දෙන්න ඕන කියන එකයි තප්පර 10ක් ඇතුළත මුදල් එළියට දෙන්න ඕන කියන එකයි අතර වෙනසක් තියෙනවා. තප්පර 10ක් ඇතුළත මුදල් එළියට දෙනවා කියන්නේ මැෂින් එකේ කාර්යක්ෂමතාවය ගැන ප්‍රශ්නයක්. ඒ efficiency. efficiency කියපු ගමන් මේක non functional වෙන්න ඕන. ඒකින්ද මෙතන තියෙන දේවල් functional කියන උත්තර අපිට අයින් කරන්න පුළුවන්. This is not a requirement කියලා කියනවා. ඒ කියන්නේ සල්ලි එළියට දෙන්න ඕන කියන එක requirement එකක් නෙවෙයි. සල්ලි දෙන්න ඕනේ නැහැ. එහෙම කියන්න බෑනේ. ඒ තුනම අතාරිමු අපි. දැන් ඔයාලට හොයන්න තියෙන්නේ මේක essential ද nice to have ද? ඒ කියන්නේ සල්ලි එළියට දෙන එක functional ඈ. සල්ලි එළියට දෙන එක functional. මෙතන කතා කරන්නේ සල්ලි තප්පර 10ක් ඇතුළත එළියට දෙන එක. එතකොට අපි මේ කතා කරන්නේ මැෂින් එකේ efficiency එක ගැන. ඒ කියන්නේ ඒක non functional එක හරියටම හරි. දැන් මේ non functional requirement එක ඕනමද තිබ්බොත් හොඳයිද? තප්පර 10න් සල්ලි එළියට එනවා කියන එක. ඒ කියන්නේ තප්පර 10න් ආවත් කමක් නැහැ, පැය භාගයක් ගියත් කමක් නැහැ වගේ එකක්ද ඔයාලට හිතෙන්නේ? නැත්නම් එහෙම එන්න ඕනද? එතකොට අපිට තේරෙනවා මේක essential එකක් කියලා. මේක තප්පර 10කට අඩුවෙන් එන්න ඕන. මේ මැෂින් එකේ efficiency එක. මැෂින් එක එහෙම වැඩ කරන්න ඕන. එහෙම වුණොත් තමයි ATM එකක් හොඳ ATM එකක් කියලා අපිට කියන්න වෙන්නේ. This is an essential non-functional requirement කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. මේක functional නෙමෙයි.
සල්ලි එළියට එන එක ෆන්ක්ෂනල්. ඒකේ කිසි කතාවක් නැහැ. ඒක අපේ ගනුදෙනුවට අදාළ එකක්. තප්පර 10කින් සල්ලි එනවා කියන එක මැෂින් එකේ එෆිෂියන්සි ගැන ප්‍රශ්නයක්. මේ එෆිෂියන්සි සාමාන්‍යයෙන් සිකියුරිටි එෆිෂියන්සි ඒ වගේ දේවල් ඔක්කොම අයිති වෙන්නේ නන් ෆන්ක්ෂනල් වලට. එතකොට ඒවා තියෙන්නම ඕනද කියන එක ප්‍රශ්න එනවා. අර හරියට අපි ක්වෙස්චන් එකක් කතා කරේ මතක ඇති ඕගොල්ලොන්ට පින් නම්බර් එක තුන් පාරක් ගැව්වම කාඩ් එක බ්ලොක් වෙන්න ඕන. ඒ සිකියුරිටි ගැන ප්‍රශ්නයක්. ඒවා නන් ෆන්ක්ෂනල්. ඕනමද එහෙම තිබ්බට කමක් නැද්ද? නැතත් කමක් නැද්ද? ඒවා essential. ඒවා essential non-functional requirement කියලා අපිට identify කරගන්න පුළුවන්. Number 33, consider the data flow diagram. ABC තුනක් තියෙනවා. ඉතින් ABC වලින් represent කරන්නේ මොනවද කියලා නේ අහන්නේ ඕක. A කියන්නේ external entity එක. an external entity. උත්තර දෙකයි තියෙන මේ තුනම අයින් වෙනවා එතකොට. B කියන්නේ process එකක්. හරි. තාමත් 1 2යි හරි. C කියන්නේ data flow එකක්ද data store එකක්ද data flow කියන්නේ මේ ඉරි වලට data store එක. උත්තරේ 5. Which of the following statement is correct with respect to opens and closeness of system? A automatic teller machine of a bank should be closed system. ඒ කියන්නේ closed system එකක් එක බැංකුව විතරයිද වැඩට ගන්නෙ නෑ පිට මිනිස්සු එකෙන් වැඩ කරන්න ඕන. A general purpose computer can be considered as an open. Oh, input process output කොහොමද තියෙන එකක් නේක ඒක හරි. Human blood circulatory system is an open වැරදි. A mobile phone is a closed වැරදි. A solar power generation closed වැරදි. උත්තරේ 2. Which of the following graphs illustrate the golden rule? හරියටම golden rule එක තියෙන්නේ මෙන්න මේකනේ. ඔන්න database වලින් ප්‍රශ්නයක් තියෙනවා. normalization එහෙම. මේක තියෙනවා programmer client project workflow කියලා. දැන් අපිට පේනවා මේකේ parent table තියෙනවා client table උත් තියෙනවා. මොනවාද parent table? programmer කියන table එක parent table එකක්. ඒකේ තියෙන primary key විතරයි. client කියන එකත් parent table එකක්. ඒකේ තියෙන්නේ primary key විතරයි. programmer name and nice. project කියන එක child table එකක්. ඒකේ තියෙනවා client ID එක foreign key එකක් විදියට මේ. ඒ project එක මෙන්න මේ client ගේ project එක කියලා බලන්න ඒ relationship එකක් එතන තියෙනවා. එයා child table එකක්. ඊට පස්සේ workflow කියන එක කොහොමද child table එකක් programmer project connect කරන්න ඒක පාවිච්චි කරලා තියෙන. ඒක many to many relational table එකක්. දැන් ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් දකිනකොට මේකේ ER එකත් ඔළුවේ ඇඳෙන්න ඕන. ඒ කියන්නේ programmer කියලා එක්කෙනෙක් ඉන්නවා, client කියලා එක්කෙනෙක් ඉන්නවා, project කියලා එකක් තියෙනවා. programmer, client, project. ඔය ටිකනේ තියෙන්නේ. ඒතර client connect වෙලා ඉන්නවා project එකට. නේද? programmer connect වෙලා ඉන්නවා project එකට. මෙන්න මෙතන තමයි relational table එක. ඔය start date, end date වගේ ඒවා ඉන්නේ මෙතනට. ඔන්න ඔය diagram එක ඔළුවේ අඳගෙන තමයි වැඩේ කරන්න ඕනේ. එතකොට ලේසි. Consider the following statement. A programmer works for at most one project at any given time. නෑ programmer project ගොඩක වැඩ කරනවා ඇති. ඒකනේ ඒක many to many වෙලා තියෙන්නේ. ඒක වැරදි. A programmer is assigned to single client at any given time. දැන් programmer project ගොඩක් කරනවා නම් clientලා ගොඩ දෙනෙක් assign වෙලා තියෙනවා. මොකද එක client project ගොඩක් තියෙන්න පුළුවන් මේකේ හැටියට. ඒකනේ client ID එක repeat වෙන්නේ project table එකේ. එතකොට එතන one to many තිබිලා තියෙන්නේ. එන එකත් වැරදි. One client can have more than one project අන්න ඒක හරි.
ඒකට always correct කියන විදිහ ගන්න වෙන්නේ අපිට C only answer එක. අනික් ඒවා වෙනස් වෙන්න පුළුවන්. Which of the following is correct with respect to attribute of the relation? බලන්න මෙතන තියෙනවා attribute gender, NIC and mobile phone number are candidate key for programmer relation. බලන්න හරිද කියලා. ප්‍රෝග්‍රෑමර් එකේ gender එකයි candidate වෙනවද? නෑ නෑ නෑ. ඒක වැරදි. Attribute start date is a derived attribute. නෑ. ගහන්නේ correct ඒවනේ. Attribute NIC can be considered as an alternate key. ඔව් ඒක හරි. NIC එක unique key එකක් program ID වෙනුවට ගන්න පුළුවන් එකක්. ඒක හරි. Attribute start date is a foreign key of the workflow. නෑ නෑ. ඒකත් වැරදි. Each record in the workflow relation can be uniquely identified by using project ID. බෑනේ project එකයි program ID එකයි දෙකම ඕන. ඒකේ තියෙන්නේ composite key එක. ඒකත් වැරදි. උත්තරේ තුන්වෙනි එක තමයි හරියන්නේ. Next one. Which of the following is correct? නමාරු එක. දැන් ඉතින් මතක තියාගන්න ඕන ඔයා මේ dependencies. All relations are in third normal form කියන්න පුළුවන්ද එහෙම? මට හොඳටම පේනවා programmer third normal වෙලා නැහැ කියලා. programmer ගේ dependencies තියෙනවා පේනවද ඔයාට ඒ ටික? හොයාගන්න පුළුවන්ද? අනික් ඒවා client ID එක client name, address, telephone number, total dependent. project ID එකත් එක්ක project name, client ID, start date, end date දෙක එතන තියෙන්නේ මේ estimated start date and end date වෙන්න ඇති. නේද? project දැන් project එකක් client ගෙන් බාර ගන්නකොට company එක estimated start and end date ගැන කියන්න ඕන cost එකත් එක්ක. ඒක තමයි එතනට දාලා තියෙන්නේ. හැබැයි workflow table එකේ තියෙන්නේ actual start date and end date වෙන්න ඇති. ඒකින්ද ඒවා project ID එකත් එක්ක dependent, program ID මේ workflow එකත් එක්ක dependent එකත් එක්ක dependent ගැටලුවක් නැහැ. ඒවා dependencies වෙන නැහැ. ඒක හරි. programmer තමයි උතන ගැටලුව තියෙන්නේ. මොකද ඒකේ degree එකයි university name එකයි දැන් university එකත් එක්ක තමයි degree එක depend වෙලා තියෙන්නේ. එතන transitive dependency එකක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්න මේ table එකෙන් අයින් වෙන්න ඕන දෙන්නේ. හරි. එතකොට degree එක programmer ID ට depend වුණාට university එක depend වෙන්නේ degree එකට. නැත්නම් degree එක depend වෙන්නේ university එකට. ඒක non prime attribute එකක් තව non prime attribute එකක් එක්ක depend වෙලා උතන. එහෙම වුණොත් ඒවා transitive කියලා අපිට අඳුර ගන්න වෙනවනේ. එතකොට ඒක third normal වල තියෙන ගැටලුව. third normal වෙන්නේ නැහැ එහෙම තියෙනවනම්. එහෙනම් මේකේ අනික් ඒවා ගැන ගැටලුවක් නැහැ. all relation expect the programmer are in third normal form කියලා කියන්න පුළුවන්. දෙවෙනි උත්තරේ තමයි අපිට හරි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. Consider the following database constraint. Primary key constraint එකක් තියෙනවා. Data type තියෙනවා. ඔය int char මේවා දාන්නේම foreign key තියෙනවා. Which of the above constraint do not allow user to duplicate data in a database table? ඔතන තියෙන ඒවෙන් data duplicate වෙන්න දෙන්නේ නැත්තේ මොන constraint එක දැම්මොත්ද? ඉතින් primary key constraint එකෙන් කියලා අපි හොඳටම දන්නවා ඒක.
ඊළඟ එක. right, next one. Table structure එකක් දීලා තියෙනවා item supplier delivery. එතකොට ඒකෙදි item එකයි supply එකයි connect කරන්න relational table එකක් තමයි මේ තියෙන්නේ. මෙහෙමනේ relationship එක එතන ඇදලා තියෙන්නේ. deliver එකට ගිහිල්ලා තියෙන්නේ මොනවාද? deliver කියන්නේ ඒ දෙන්නගේම relationship එකක් වගේ තමයි මට හිතෙන්නේ. item එකේ item ID එක එනවා, supply එකේ supply ID එක එනවා. item supply කියලා table එකක් ඕනෙත් නෑ වගේ මෙතන එක. හරි බලමු මේක අහන්න වෙන එකක්. Which of the following action is taken by a database management system when the SQL statement delete from item කියන එක run කරොත් මොකක් වෙයිද කියලා අය අහනවා. It may delete all the record from item table. අපි where එකක් දාලා condition එකක් දාලා නැහැනේ මේක විතරක්ම ගන්න කියලා. ඉතින් ඔක්කොම මැකෙනවා එතකොට. ඒක හරි. ඊළඟ එකේ මොකක්ද දාන්නේ? Which of the following is correct with respect to above table? මේ උඩ table ගැන බලද්දී all tables are in third normal form. මේක අපිට බලන්න පුළුවන් badge එක quantity එක මේ badge එක ගැනත් අපිට හරියට කියන්න බෑ මොන කොහෙන් ආපු එකක්ද කියලා. තව table එකක් ඇතිනේ එහෙම. quantity date. එතකොට මේ තියෙන්නේ අපි මෙන්න මේ item එක මේ supplierට මෙන්න මේ badge ID එකෙන් මේ කාණ්ඩයේ විදිහට මෙච්චරක් මේ දවසේ deliver කරලා තියෙනවා වගේ එකක් නෙන්නේ. ඉතින් මේක third normal ද කියලා අපිට හරියට කියන්න බැරි අපි badge එක ගැන දන්නෙත් නැහැ. ඒ හින්දා එතන අනික් තුන නම් ප්‍රශ්නයක් නැහැ. අනික් තුන full dependent නෙමෙයි. මේකේ පොඩි ගැටලුවක් තියෙනවා deliver table එකේ. deliver table එක කොහොම හැදුන එකක්ද කියලා අපි දන්නේ නැහැ හරියටම. Normalization has been applied to this table. Normalization has been applied. බලමු තව හරි උත්තරයක් තියනවාද කියලා. Integrity constraint are correctly applied to this table. Integrity constraint මේ table එකේ තියනවාද ඒකාබද්ධ සංරෝධතා. There is no evidence to say that integrity constraint are properly applied. දැන් අපිට ඔය integrity constraint කියන ඒවා ගැන කතා කරොත් එතකොට මෙතන integrity constraint කියන ඒවා integrity constraint කියන්නේ චා කියලා දාලා අකුරු 15කට limit කරලා දැම්මා දාලා table හදලා තියනවා කියන එක. අපිට එහෙම කියන්න බෑ මේ table එක දිහා බලලා. ඒකයි මෙතන තියෙන there is no evidence to say that integrity constraint are properly applied. Normalization and integrity constraint අපිට මෙහෙම table එකක් බලලා කියන්න බෑ. ඒකින්ද අපිට most suitable answer එක විදිහට 4 ගන්නව හැරෙන්න වෙන උත්තරයක් නැහැ ඕකේ. ඊළඟට right ඊළඟට what is the 2's complement representation of 6? දැන් මේක positive නේ ඉතින් එතකොට 6 ලියන්නේ කොහමද? එච්චර තමයි. එතකොට මුලට බිංදු ටිකක් දාගෙන 6 ලියන්න ඕන. මෙහෙම. ඒ උත්තරය ඇවිල්ලා තියෙන්නේ දෙවනි එකේ. 2's complement කියපු ගමන් අපි හැම වෙලාවෙම අනිත් පැත්ත හරවන්න ඕනේ නැහැ. right ඊළඟ එක a file of 1 MB has been successfully sent from the machine X to machine Y in the network over a TCP connection. It has been observed that the 10th byte of the file has been passed through the router. දැන් මෙතන XY කියලා machine දෙකක් තියෙනවා නේද? ඒ XY කියන machine දෙක 1 MB data එකක් send කරලා තියෙනවා X වල ඉඳලා Y වලට from X to Y. එතකොට ඒකට TCP protocol පාවිච්චි කරලා තියෙනවා. It has been observed මොකක් හරි monitoring device එකක් through ඒගොල්ලන්ට monitor වෙලා තියෙනවා කියලා කියනවා 10 වෙනි byte එක. දැන් මේක byte packet නේ යන්නේ. ඒතකොට 10 වෙනි byte එක R කියලා router එකක් through ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. 10th 1 හරිද?
10th byte R through තමයි y ට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් answers තුනක් දීලා මෙන්න මෙහෙම අහනවා. The 10,000 byte must have gone through the router R after the 10 byte. 10 වෙනි බයිට් එකට පස්සේ 10000 බයිට් එක තමයි R ඇතුලෙන් යන්නේ කියලා එහෙම එකක් කියනවා. The 10,000 bytes must have gone through the same path from the X to Y as the 10 වෙනි බිට් එක ගිය පාත් එකෙන්ම තමයි මේක යන්නේ කියලා කියනවා. The 10,000 byte may or may not have gone through the router. අන්න ඒක හරි. මේ අපිට TCP ප්‍රොටෝකෝල් එකක් ඇතුලේ R කියන රවුටර් MI data යන්නේ කියලා කියන්න බෑනේ. ඒ වෙලාවේ හම්බ වෙච්ච හොඳම root එකේ data ටික යනවා. එච්චරයි. ඉතින් ඒකින්ද C only කියන එක ගත්තට කමක් නැහැ මේකේ උත්තරේ විදියට. Question from 44 to 47 are based on the following Python program. program එතන උඩම කමෙන්ට් එකක් දාලා temporary කියලා list එකක් assign කරලා ඊට පස්සේ function එකක් define කරලා තියෙනවා. ඒකේ n1 n2 කියලා variable දෙකකට b0 b කියන්නේ මොකද්ද මේක? එතකොට f වලට call කරලා තියෙනවානේ temporary list එක දාලා. එතකොට 23 තමයි n1 වලටයි n2 වලටයි දෙකටම මේක assign වෙන්නේ. අපි answer එක බලන්න කලින් consider the following statement about this Python code. A its contain comment. comment එකක් තියෙනවා. it contains a definition of a function. it does not contain any selection. මේක selection නැද්ද? මේක ඇතුලේ selection නැද්ද? මේක ඇතුලේ selection තියෙනවා. it does not contain any iteration. for තියෙනවනේ. ඒ කියන්නේ ඒකත් වැරදි. එතන a b හරි කියලා ඒක ගන්න පුළුවන් අපිට ඉස්සල්ලාම. next one, what is the data type of the variable temp? temp කියන data type එක temp කියන variable එක හැදිලා තියෙන්නේ මොන වගේද? ඒක list එකක් වගේ හැදිලා තියෙනවා ඔයාලට පේනවා ඇති. What is the return data type of the function name f? f කියන function එක අපි run කරාට පස්සේ මේ return වෙන්නේ මොන වගේ valueද කියලා අහනවා. ඒක අපිට බලන්න වෙනවා. bracket ඇතුලේ මේක run කරාම temporary කියන list එක එතකොට 23 n1 වලටත් assign වෙනවා n2 වලටත් assign වෙනවා. if m කියන්නේ මොකද්ද? m in b. b කියන්නේ list ගාන. එතකොට m කියන්නේ බිඳුව. එතකොට 23 විශාල දෙන්වන් වලට වඩා කුඩා දෙන්වන් වලට වඩා නැහැ. එතකොට n1, n2 return වෙනවා. ඒ loop එකට පස්සේ වෙන්නේ. හැබැයි මේකෙදි n2 එකයි n1 එකයි කමා වැටිලා data collection එකක් විදිහට save වෙනවා. මේක bracket ඇතුළේ print වෙන්නේ. එතකොට මේක tuple data type එකෙන් තියනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට which of the following values are true in the output of the above program? මේකේ output වෙන්නේ මොනවද කියලා නේ අහන්නේ ඊළඟට. අද අපිට මේ program එක සම්පූර්ණයෙන්ම execute කරලා බලන්න වෙනවා output වෙන්නේ මොනවද කියලා. දැන් n1 එකෙත් තියෙන්නේ 23 පටන් ගන්නකොට n2 එකේ තියෙන්නේ 23. ඒ කියන්නේ පළවෙනි item එක තමයි තියෙන්නේ. මට හිතෙන්නේ මේ program එකෙන් return වෙන්නේ ලොකුම item එකයි චූටිම item එකයි කියලා. අපි බලමු එහෙම වෙනවද කියලා. m1 m එක ඒ කියන්නේ 23 විශාල නම් 23ට වඩා නැත්නම් අනිත් පැත්තට කුඩා නම් 23ට වඩා. ඒ දෙකම වෙන්නේ නැහැ පළවෙනි පාර. දෙවෙනි loop එකේදී
m කියන්නේ 45. 45 විශාල නම් n1 වලට වඩා. n1 වලට 45 දාගන්නවා. දැන් මේක 45යි. ඊළඟට 45 කුඩා නම් කුඩා නැහැනේ. ඒකින්ද ඒක වැඩ කරන්නේ නැහැ. ඒක එම්මමයි. ඊළඟ පාර දෙකනේ තියෙන්නේ. එතකොට n1 m විශාල නම් n1 විශාල නැහැ. m කුඩා නම් n2 වලට වඩා ඔව් කුඩායි දෙකනේ. එතකොට ඒක මේකට යනවා. ඊළඟට ආයි විශාල නම් විශාල නැහැ. කුඩා නම් n2 වලට දාගන්න එක ඍණ 2 වෙනවා. ඊට පස්සේ බිඳුව විශාල නම් විශාල නැහැ. කුඩාද කුඩත් නැහැ. එතකොට රිටර්න් වෙනවා n1 එකයි n2 එකයි. මම එකයි කිව්වේ 45 කමා ඍණ 2 කියලානේ මේක print වෙන්නේ. ඒකයි මේක ටපල් එකක් උනේ. ඒකම output එක 45 and -2 කියලාත් අපිට ගන්න පුළුවන්. ඒකත් හරි එතකොට. මේ program එක ලියලා තියෙන්නේ list එකක් ඇතුලේ තියෙන largest and smallest value දෙක return කරගන්න. ඊළඟ එක. Consider the following Python program. list එක ඒකමයි. ඒ list එකේ print කරන්න කියනවා මුල ඉඳලා දෙකෙන් දෙකට. එහෙම නේද ඔක කියලා තියෙන්නේ. මුල ඉඳලා දෙකෙන් දෙකට. එතකොට 23 45 නෑ 2 ඍණ 2 නෑ බිඳුව. මෙන්න මේක උත්තරේ. ඊළඟ එක which of the following is incorrect about software agent? agent කෙනෙක් ගැන වැරදියට කියලා තියෙන්නේ මොකද්ද? They exhibit some degree of autonomy. හරි they are a subset of reactive system. ඒකත් හරි. They are proactive. ඒවා හරි in terms of their ability to exhibit goal directed behaviors. Electronic commerce is one of the key. ඒකත් හරි. They are always cooperating හැම වෙලාවෙම multi agent එක නැහැ. ඒක තමයි උත්තරේ. Last one, which of the following is an example for artificial intelligence? AI එක ගත්තාම neural network කියන එක related ද? ඔව්. genetic algorithm related ද? ඔව්. හැබැයි ubiquitous computing කියන එක AI base වැඩ කරන එකක් නෙමෙයි. ඒක නිකන් හැම දෙයකම computer technology ගන්නවා කියන එක. ඒකින්ද AB only කියන උත්තරේ තමයි හරියන්නේ කියලා අපිට ගන්න පුළුවන්. MCQ එක අපිට ඔහොමයි බලන්න වෙන්නේ. structured එකේ blank fill කරන්න තියෙන්නේ නේ. text box එකක් තියෙනවා, text area එකක් තියෙනවා. එච්චරයි command button එකක් තියෙනවා. ඒ ටික විතරනේ. එතකොට input type මේකට text කියලා ආව නම් හරි. ඊළඟට message කියලා ලියලා මෙතනට text area එන්න ඕන. තනි වචනයක් විදිහට ලියන්න area. මෙතන text area එක ඉවර වෙනවා එතකොට. text area එකක් ඉඳන් තමයි මේ row column වෙනම පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ input type submit value එක විදිහට මොකද්ද දාන්නේ? send your message කියලා මේකේ වචනයක් තියෙනවා. ඉතින් ඒක දාන්න වෙනවා ඔයාලට එතකොට. send your message කියලා මෙතන ලියන්න. A well-formed, syntactically correct HTML code has been developed to render a web page which indicates an image of a school. However, the browser does not display the image. Instead, it only displayed the text school, which is the given as the text attribute of ALT. දැන් එයා අහන්නේ මේ ස්කූල් JPG එක ලෝඩ් වෙනවා වෙනුවට ස්කූල් කියන වචනේ වැටිලා තියෙනවලු. ඒ වචනේ දුන්නේ කෝඩ් එකේ මේ ඕල්ටර්නේටිව් ටෙක්ස්ට් එක විදිහටලු. ALT වලටලු දීලා තිබ්බේ. එහෙම වෙන්න බලපාන හේතු මොනවද කියලා එයා අහන්නේ.
සමහර වෙලාවට server not responding වුණොත් ඕක වෙන්න පුළුවන්. server is not responding. එහෙම නැත්නම් browser එකට image එක support නැහැ. සමහර browser වලට සමහර format support කරන්නේ නැහැ. එතකොට browser does not support images. එහෙමත් වෙනවා. ඊළඟට communication errors ඉඳ වෙන්නත් පුළුවන්. අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ස්ලෝ වෙලා තියෙනවා නම් ඒත් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ රීසන් ලියන්න පුළුවන් දෙකයි අහන්නේ. Indicate whether the following CSS rules are syntactically correct or incorrect. If a rule is incorrect, write the correct. P color red කියලා ලියලා තියෙනවා. P font type Arial කියලා ලියලා තියෙනවා. එතකොට මේක අපිට වැරදි කියලා කියන්න පුළුවන්. මේකේ වැරද්ද තියෙන්නේ මේකේ නෙමෙයි, ඒක හරි, මෙයා වැරදි. එතකොට ඒක ලියන්න ඕන P font type නෙමෙයිනේ, font family. font family කියලා ලියලා Arial කියලා දාන්න ඕන. එතකොට ඒක හරි. ඊළඟ එකේ body color red කියන එකේ ගැටලුවක් නැහැ. මේකේ වැරද්ද තියෙන්නේ මෙන්න මෙතනින් මේක වහන්නත් බෑ, මෙතනින් අරින්නත් බෑ, මෙහෙම මෙතනින් ඉවර කරලා තියෙන්න ඕනේ. එතකොට මේක හරි විදිය, මේකත් incorrect කියලා ලියන්න, හරි විදිය ලියන්න. body color red semicolon background color yellow. මේක වහන්න. H1 වලයි H3 වලයි color එක blue කියන එකේ ප්‍රශ්නයක් නැහැ, ඒක correct. Assume that in a particular digital device integers are represented in 8-bit 2's complement form. However, the result of computation are printed in decimal, right? Give the representation of 10th in the above device. මේක කොහොමද ඔය කියන ෆෝමැට් එකේ, ඒ කියන්නේ 2's complement විදියට තිබ්බනම් කොහොමද මේක represent වෙන්නේ කියලා අහන්නේ ඔය. එතකොට ඔයා 10 බයිනරි වලට කන්වර්ට් කරලා මේක පොසිටිව් නේ. මේක ලියන්න ඕන 2's complement වලින් නම් 8 bit 00001010 කියලා. බේස් දාන්න නැහැ මේවට. Give the representation of 25 in the above. එතකොට ඔයා ඉස්සල්ලාම positive 25 හදන්න ඕන. 25 හදන්නේ 16යි 4යි 1යි. 16යි 8යි 1යි. 16යි 8යි 4 2 1යි. එතකොට බිංදු 3ක් තව මුලට දාමු. මේ තමයි positive 25. මේක negative 25 ones වලින් ලියනවනම් ලියන්නේ 11100110. මේකට එකක් එකතු වෙනවා. එතකොට එන ආන්සර් එක තමයි අපි ගන්නෙ 11100111. මෙන්න මේක තමයි -25 වල ආන්සර් එක වෙන්නේ. මේ උත්තර දෙක එතන පෙන්නන්න. ඊට පස්සේ එයාගේ calculation එකක් පෙන්නනවා explain how to computation 10 minus 25. එතකොට 10ට එකතු කරන්න ඕන. ලියන්න 0 වලට එකතු වෙනවා 11100111. 25 අඩු වෙනවා කියන්නේ ඒකනේ. එතකොට මෙතන 1යි 1 1 2යි බිංදුව දැම්ම එකක් මෙතනට ගියා, 2යි බිංදුව දැම්ම එකක් මෙතනට ගියා, 2යි බිංදුව දැම්ම එකක් මෙතනට ගියා. එතකොට 1යි 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 1යි. මේ තියෙන 2's complement වලින් -15. ඊළඟ ප්‍රශ්නෙන් අහයි ඒ ටික. ඔය කැල්කියුලේෂන් එක විතරයි එතනදී ආ ඉල්ලන්නේ. ඊළඟ එකේ යනවා list the step necessary to transform the result above into decimal. එතකොට පළවෙනි එක check the most significant digit, most significant bit, MSB.
දරවා නම්බර් එක ලියන්න 11110001 මෙයාව highlight කරගන්න මෙහෙම. If it is 1, then consider the number as negative. අන්න පළවෙනි step එක. most significant bit එක බලලා කලින් උත්තරෙන් වායක පෙන්වන්න ඕනේ නිකම්ම step ලියන්න එපා. දෙවෙනි step එක විදිහට දැන් මේක නම්බර් එක නෙගටිව් නේ. invert all bits. එතකොට ඔයා මේක invert කරාම 00001110 වෙනවා. තුන්වෙනි step එක add 1 to least significant bit. එතකොට මෙතනට එකක් තව එකතු කරනවා. එතකොට මෙතන එනවා උත්තරේ 00001111. එතකොට හතරවෙනි ස්ටෙප් එක convert to decimal. decimal වලට convert කරන්න. එතකොට මෙතන උත්තරේ එන්නේ 15යි. sin එක ගත්තනේ අපි කලින් minus කියලා. එතකොට මේක -15 කියලා උත්තරේ වලට අරන් පෙන්නන්න පුළුවන්. ස්ටෙප් ලියනවත් එක්කම එයා කියනවා මේ above answer එක decimal වලට convert කරලා print කරගන්න තමයි අහන්නේ. නැතුව මේ කොහොමද නෙගටිව් නම්බර් එකක් represent කරන්නේ කියන එක ගැන නෙමෙයි. එතකොට අපි මේකෙදි හදලා පෙන්නන්න ඕන කලින් උත්තරේ කොහොමද print වෙන්නේ මේකෙදි කියන එක. A bank offers services such as maintaining, saving and current accounts, automatic teller machine services, processing loan, leasing properties and exchanging foreign currencies to its customer. The bank has decided to introduce internet banking facility to its customer to grant them with more control on their accounts. This will facilitate customer to check account balance, pay bill, transfer fund to ඔන්න ගොඩක් දීලා ඔයාගෙන් අහනවා මෙහෙම. State two reasons that can discourage bank customer from using internet banking services. මොනවාද that can discourage? security ගැන ඔයාලට කතා කරන්න පුළුවන් නේ. online ඔක්කොම කරගෙන යනකොට internet banking වල security, privacy about privacy of accounts and reliability. Do you agree that providing the proposed internet banking service is a B2C? ඔයාලට මේක B2C කියලා කියන්න පුළුවන්ද? ඔව් මේක එයාගේ බැංකුව එයාගේ කස්ටමර්ස්ලාට දීලා තියෙන එකක්. එහෙනම් මේක B2C type, yes. B2C mean services provided by business, provided by the business to its customer is known as B2C. There are several business transactions are provided through internet to its customer. ඒක තමයි justification එක. Next one, the bank has realized that a significant number of loan applications they received from their customers are getting rejected at the initial screening. Therefore, the management thinks that their customer could be provided with an expert system-based loan pre-processing tool so that the customer disappointment could be reduced while saving bank staff time. Do you agree with
දැන් මෙතන කියන්නේ කස්ටමර්ස්ලා සමහර ලෝන් ඇප්ලිකේෂන් ඇප්ලයි කරාම ඒවා රිජෙක්ට් වෙනවලු ඉනිෂියල් ස්ක්‍රීනින් එකේදී. එතකොට ඒක ගොඩක්ම වෙන්නේ කස්ටමර් එක හරියට ෆිල් කරලා නැති හින්දා වෙන්න ඇති. ඉතින් ඒකදී කස්ටමර් ඩිසපොයින්ට් වෙනවා. ඒ වගේම බැංක් ස්ටාෆ් එකේ ටයිම් එකත් ගොඩක් මේකට වේස්ට් වෙනවා කියලා කියනවා. ඉතින් මේකට එක්ස්පර්ට් සිස්ටම් බේස් ලෝන් ප්‍රී ප්‍රොසෙසිං ටූල් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. මෙයාට මේක හදාගන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් අනිවාර්යෙන් පුළුවන්. රීසන් එක තමයි දැන් අපි එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් දැන් ඔය ටූල් එක through ඇප්ලිකේෂන් එකක් ප්‍රොවයිඩ් කරනවා කස්ටමර්ව ඇනලයිස් කරලා ඩීටේල් ෆිල් කරගන්න. එතකොට ෆිලිං ඩීටේල් ගොඩක් වෙලාවට වරදින්නේ නැහැ. එතකොට ඇප්ලිකේෂන් රිජෙක්ට් වෙන්නේ නැති කේස් එක. එතකොට මේකට කියන්න පුළුවන් using expert system they can check the application for validity before sending the application for approval. හරි approval එකට යවන්න කලින් මේකේ validity එක check කරගන්න පුළුවන් expert system එකක් through. Because the expert system can check check the application are correct or not. Applications are correct or not. But Albert Einstein quoted, energy cannot be created or destroyed, it can only be changed. ඔය එක අපි අහලා තියෙන එකක් නේ. දැන් එයා කියන විදිහට එයාගේ කතාව ඔළුවේ තියාගෙන මේවා හදන්න. State whether the process of changing energy from to another is a closed system. අයින්ස්ටයින් කියලා තියෙන්නේ අපිට එනර්ජි එකක් අලුතෙන් හදන්නත් බෑ නැති කරන්නත් බෑ. තියෙන එකක් වෙන එකකට කන්වර්ට් කරගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් සෝලාර් එනර්ජි එක ඉලෙක්ට්‍රිසිටි වලට කන්වර්ට් කරගන්න පුළුවන් අපිට. සෝලාර් එනර්ජි එක හීට් එකට කන්වර්ට් කරගන්න පුළුවන් අපිට. කන්වර්ට් කරගන්න පුළුවන් කියන එක එයා කියන එනර්ජි එක. රයිට්. මේක ඕපන්ද ක්ලෝස්ද එතකොට? එනර්ජි තියෙන්නේ අපේ සිස්ටම් එක ඇතුලේ. අපි ඒවම ඇතුලේ එහෙම මෙහෙම කරගන්න එක තමයි කරන්නේ. එහෙනම් මේක අපිට considered as a closed system. Considered as a closed system. We can consider as a එතකොට මේක years. නැත්නම් we can consider it as a closed system. Is that a reason to justify your answer given A1 above? ඇයි එහෙම කියන්නේ? As the above statement, there are no evidence to say to create no evidence to say the new energy coming from outside and return to the out. පිටින් එනර්ජි එන්නෙත් නැහැ එනර්ජි එහෙම එළියට යන්නෙත් නැහැ ඩිස්ට්‍රොයි වෙලා කියලා කියනවා. ඉතින් ඒකින්ද එහෙම අපිට කියන්න බෑ. ඒක ක්ලෝස් සිස්ටම් එකක්. SQL. Consider following DDL statement, answer question and create table. Right. What is the primary key of above table? මේ table එකේ primary key එක ඔයාලට කියන්න පුළුවන් කෝකෙන්ද? මේ තියෙන primary key එක. What is the primary key of the above table? මේ දෙකම එනවා මේ table එක මේ relational table එකක් වෙන්න ඇති සමහර වෙලාවට. ඒක නෙමෙයි මේකේ composite තියෙන්නේ. What are the integrity constraint? දැන් ඔය මේ අවුරුද්දේම අපිට integrity constraint කලින් paper එකකත් හම්බ වුණා.
මේකේ තියෙන ඉන්ටග්‍රිටි කන්ස්ට්‍රේන්ට් විදියට ඩොමේන් කන්ස්ට්‍රේන්ට් තියෙනවා. ඊට පස්සේ මොනවාද රෙෆරන්ස් කන්ස්ට්‍රේන්ට් තියෙනවා. ඊළඟට එන්ටිටි ඉන්ටග්‍රිටි කන්ස්ට්‍රේන්ට් තියෙනවා. ඉන්ටග්‍රිටි කන්ස්ට්‍රේන්ට් තියෙනවා මේකේ. not null තියෙනවා. ඊට පස්සේ primary key constraint එක තියෙනවා. අපි ඒවට කියන්නේ entity integrity constraint කියලා. ඊළඟට foreign key තියෙනවා. reference පෙන්වන්න අපි ගන්න ඒවා reference integrity constraint තියෙනවා. ඔය තුනම not null එකත් අපි පාවිච්චි කරන්නේ data unique කරගන්න. unique තිබ්බනම් ඒකත් ගන්න පුළුවන්. Consider the following table. What is the cardinality? මොකද මේ cardinality එක කියලා කියන්නේ? ටේබල් එකක මෙන්න මේ rows වලට තමයි අපි කියන්නේ cardinality කියලා. columns වලට තමයි කියන්නේ අපි degree කියලා. එහෙනම් දැන් උත්තර දෙකම හම්බ වුණා. cardinality එක 3යි මේකේ degree එක 4යි. එච්චරයි උත්තරේ. මතක තියාගන්න columns වලට degree කියනවා rows වලට cardinality කියනවා කියලා. ඊළඟ එක address size 32 bit. එතකොට byte addressable memory එකක් 4GB memory එකක් තියෙනවලු. ඒක 8GB වලින් replace කරත් 4GBම තමයිලු පාවිච්චි වෙන්නේ. ඔව් 8GB RAM එකක් replace කරාට කම්පියුටරේට use කරන්නේ 4GB කියලා විතරලු පෙන්වන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා why this happen. ඉතින් ඔයාලට කියන්න වෙනවා address size එක. මේකේ main memory එක access කරන address size එක 32 bit address size එකක් පාවිච්චි කරන්නේ. එතකොට 32 bit address size එකක් පාවිච්චි කරනකොට يعني දැන් අපි හිතන්නකෝ main memory එකට අපි දාලා තියෙන OS එක 32 bit. එතකොට 32 bit පාවිච්චි කරනකොට number of addresses ගැන අපිට කතා කරන්න පුළුවන් 2 to the power 32 කියලා. නේද? එතකොට 2 to the power 32 කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ එතකොට maximum usable memory is equal 2 to the power 10 by 2 to the power 10 by 2 to the power 10 by 32 නේ 2 to the power 2. එතකොට මෙතන 4යි බයිට් කිලෝබයිට් වෙනවා මෙගාබයිට් වෙනවා GB වෙනවා. එතකොට මෙතන 4යි GB 4GB තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සිස්ටම් එකට කොච්චර අපි RAM එක වැඩියෙන් හයි කරත් එයාට එකපාරක ඇක්සස් කරන්න වෙන්නේ 4GB තමයි. ඊට වඩා එයාගේ මෙමරි එක ඉඩ නැහැ. ඉතින් අපිට why this happen? Because the above computer has maximum memory capacity in 4GB. Then it can't process any file than 4GB. ඊට වඩා පාවිච්චි කරන්න බෑ අපිට. An operating system uses 7-state process transition model for processing scheduling. A given process is currently in the running state of the above model. Fill the following table with the correct next possible state. ඒ කියන්නේ running තියෙන එකක් ආයෙ යන්න පුළුවන් කොහෙටද? running තියෙන එකක් terminate වෙන්න පුළුවන්. reason එක complete වෙලා නේ. completion. ආයෙ running තියෙන එකක් ආපහු යන්න පුළුවන්. ඒ කියන්නේ ආපහු ඒක ready වලට යන්න පුළුවන්. waiting වලට යන්න පුළුවන්.
එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට ටයිම් අවුට් වුණාම. ඩිස්පැච් කරනකොට ටයිම් අවුට් වෙනවනේ ටයිම් අවුට් වුණාම එහෙම වෙනවා. ඒකම මේක ප්‍රොසෙස් වෙවි තිබිලා බ්ලොක් වෙන්න පුළුවන්. බ්ලොක් වෙන්නේ ඉවෙන්ට් එක පස්සේ ගන්න හිතාගෙන වේට් කරාම. එතකොට අපි ඒකට කියනවා ඉවෙන්ට් වේට්. අර ඉරේ තියෙන දේ එතනට අපි ලියන්න ඕන. ඒ තමයි ස්ට්‍රක්චර්ඩ් එක. ඊළඟට අපි සෙකන්ඩ් පේපර් එක බලමු. ඒකේ තියෙන්නේ explain how you derived Boolean expression from given truth table. ඔයාලට truth table එකක් දීලා තියෙද්දි ඔයා කොහොමද Boolean expression එකක් හදාගන්නේ? We can use ones to develop a Boolean expression as a SOP, or we can select zeros to develop a Boolean expression as POS. එකෙන් SOP බිඳුවෙන් POS අරගෙන Boolean expression එකක් හදන්න පුළුවන් කියලා කිව්වම හරි. Next one. Circuit diagram එකක් දීලා තියෙනවා. මේ 2way switch එකක diagram එකක් මේ තියෙන්නේ. Right, then මේ two-way diagram එකත් එක්ක construct the truth table to represent the functionality of the above circuit ගත්තොත් එයා කියන විදිහට S1 S2 කියලා switches දෙකක් තියෙනවා. ඒක XY වලට set කරන්න පුළුවන්. එතකොට ඔයාලට මේකේ assumption එකක් ගන්න වෙනවා. Assume that the connection to position X and Y of a switch in the above circuit are represented by the truth value 1 and 0. එතකොට ඔයා මේකේ X කියන්නේ 1 true එහෙම නේද කියන්නේ x කියන්නේ 1 ඔව් y කියන්නේ 0 කියලා හිතාගෙන හදන්න ඕනලු මේකේ. දැන් බලමු මේ ඩයග්‍රෑම් එක කොහොමද හැදෙන්නේ කියලා. S1 කියන ස්විච් එක, S2 කියන ස්විච් එක, B කියන බල්බ් එක. එතකොට S1 කියන ස්විච් එක x වලට දාන්න පුළුවන්. S2 x වලට දාන්න පුළුවන්. මේක x දාලා මේක y දාන්න පුළුවන්. මේක y දාලා x දාන්න පුළුවන්. y දාලා y දාන්න පුළුවන්. නෝමනේ කියන්නේ. ඩයග්‍රෑම් එක දිහා බැලුවොත් දෙකම එකම ඒවා තියෙද්දි ඒ කියන්නේ S1 එකත් X තියලා X2 එකත් X තිබ්බොත් තමයි පත්තු වෙන්නේ බල්බ් එක. දෙකම Y වල තිබ්බොත් පත්තු වෙනවා. එහෙමයි ඩයග්‍රෑම් එකේ කියන්නේ. දෙකම සමාන ඒවා තිබ්බොත් පත්තු වෙනවා. අනික් වෙලාවට පත්තු වෙන්නේ නැහැ එකක් තමයි කියන්නේ. ඉතින් අපි මේකට 10 දාලා ඇප්ලයි කරලා මේ ට්‍රූත් ටේබල් එක අඳිනවා නම් ඇත්තටම මේක අඳින්න ඕන මෙහෙමයි. S1 S2 B bulb 0011 සමාන නම් පත්තු වෙනවා නැත්තම් පත්තු වෙන්නේ නැහැ. එහෙම එකක් ඔය තියෙන්නේ. මෙන්න truth table එක simple truth table එකක් ඒකට අඳින්න වෙන්නේ අපිට. Derive a Boolean expression to represent the truth table in section 2 above, section 1 above. ඕකෙන් ආපු Boolean expression එක තමයි S1 plus S2 dash කියන එක. ඔහොම තමයි අපිට Boolean expression එක ඒකේ හදන්න වෙන්නේ. What is the logic gate which is equivalent to the functionality of the Boolean expression obtained in section 2 above? දැන් එතකොට මේකෙන් කියන එක ඔයාට simply represent කරන්න පුළුවන් වෙන්නේ XNOR එකක් විදියට. අනේ ඊළඟට අහනවා construct the logic circuit for the Boolean expression obtained in section 2 above with not and overlink. දැන් මේක පෙන්වන්න ඕන. එහෙමනම් ඔයාලට මේකට Boolean expression එක හදන්න වෙනවා මෙහෙම. මේ තියෙන්නේ S1 dash dot S2 dash. මේ තියෙන්නේ S1 dot S2. දැන් final answer එක වෙන්නේ කොහමද? final answer එක වෙන්නේ S1 dash dot S2 dash plus S1 dot S2.
ඩයග්‍රෑම් එක අඳිනවා නම් අඳින්න වෙන්නේ ඇන්ඩෝ නොට් වලින් S1 S2 ගන්න මෙහෙම ලයින් දෙකක් අඳින්න S1 ඩෑෂ් එකක් ඕනනේ S2 ඩෑෂ් එකක් ඕනනේ දැන් ඇන් දෙකක් ගන්න මෙහෙම S1 ඩෑෂ් S2 ඩෑෂ් S1 S2 මේ දෙක එකතු වුණාම මේක OR එකකට යනවා ඔය විදිහට ඔයාලට අඳින්න පුළුවන් ඊළඟ The IP address 125.2014.169.218 is assigned to the server www.donets.lk. The ping 125.214.169.218 command issued from the machine A reported a round trip time of 20 milliseconds. රයිට් එතකොට මැෂින් A වල ඉඳලා පින් එකක් යවුවලු සර්වර් එකට යවුවාම 20 millisecond round trip එකක් තිබ්බා කියලා ඔයාලට බලන්න පුළුවන් වුණාලු. However, the ping command issued some time later from the machine reported an error. ඉස්සෙල්ලාම අහනවා draw a network diagram to describe the server, machine A and any other required component to describe the above scenario. දැන් මේ සිද්ධියේදී සර්වර් එක තියෙන්න ඕන A කියන මැෂින් එක තියෙන්න ඕනේ. ඒ දෙක තමයි ඉම්පෝර්ටන්ට්. ping command එක issue වෙලා තියෙන්න ඕනේ ඉන්ටර්නෙට් එක through අනික් එක. එතකොට අපිට මේක කොහොමද අඳින්න වෙන්නේ? machine A කියන මැෂින් එක ගන්නවා මෙතනට. ඉන්ටර්නෙට් එක කනෙක්ට් කරන්න වෙනවා මෙතනට මොකද සර්වර් එකක්නේ. එතකොට මේ ඉන්ටර්නෙට් එකේ ඩොමේන් නේම් සර්වර් එකකුත් ඉන්නවා. ඒක තමයි අර රික්වයර්මන්ට් එකේ ඇවිල්ලා තියෙන්නේ. අද රික්වයර්මන්ට් ආනවනේ. machine A and any other requirement component ඉතින් ඒක ඕන නැත්තම් හොයාගන්න විදියක් නැහැ නේ. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා සර්වර් එක www.donets.lk ඒකේ IP එකක් දීලා තියෙනවා. ඒකත් ලියන්න ඔයා එතනට. IP එකත් එතනට ලියන්න 192.168 169 කොහොමද? ඔය තමයි network diagram එක. DNS ඕන. DNS නැතුව ඔයාලට මේක අඳින්න බෑ. මොකද එයා තමයි මේ මැෂින් එක සර්වර් එක හොයලා දෙන්න මේ මැෂින් එකට උදව් කරන එක්කෙනා. DNS. Identify two possible causes of the above behavior and explain them using a diagram developed. දැන් ඇත්තටම කියනවා නම් පළවෙනි පාර එයා පින් කරේ 125.214.169.218 වලට. එතකොට පින්ගින් සක්සස්ෆුල් වෙලා 20 මිලිසෙකන්ඩ් පෙන්නුවා. දෙවැනි පාර එයා පින් කරලා තියෙන www.donets.lk කියන එකට. එතකොට පළවෙනි පාර මේකෙන් පින් කරලා දෙවෙනි පාර මේකෙන් පින් කරලා. ඒ කෝකෙන් පින් කරත් පින් වෙන්නේ සර්වර් එකට. ඒක ගැන එහෙම හිතන්න ඉස්සල්ලාම. එතකොට ඒකේ ගැටලුවක් නෙමෙයි තියෙන්නේ. පළවෙනි පාර පින් වෙලා දෙවෙනි පාර පින්ගින් ෆේල් වෙන්න හේතුව තමයි DNS not responding. ඔන්න එක රීසන් එකක්. Internet connection is not established between server and A. Internet connection එකේ මොනවා හරි error එකක්. ඊළඟට server donets.lk is not responding at the moment. ඔය වගේ රීසන් ඉඳලා සර්වර් එකක් කනෙක්ට් වෙන්න නැතුව යනවා, පින් වෙන්න නැතුව යනවා. කලින් වෙලා දැන් වෙන්නේ නැහැ. ආයෙ තව පාරක් බැලුවාම වෙයි ඉතින්. An organization has only one public IP address 192.248.17.1 allocated to it. The organization has decided to allow web browsing on the computer on this LAN with 100 computers. It also wants to optimize the usage of internet connection by reducing the traffic on the link as much as possible. Draw a network diagram to satisfy above requirement
explain the major decision you made. The LAN එකෙන් කම්පියුටර් 100ක් කනෙක්ට් කරන්න ඕනනේ. එතකොට අපි ඉස්සල්ලාම මෙයාගේ LAN එක ඇඳලා මෙයාට මේක com1 මේක com2 මේක com100 කියලා ගමු. ඊට පස්සේ මෙයාගේ රික්වයර්මන්ට් දිහා බැලුවාම මෙයාට ඉන්ටර්නෙට් යන්න තියෙන්න ඕනනේ browsing web browsing තියෙන්න ඕන මේ කම්පියුටර් ඔක්කොටම it also want to optimize the එතකොට ඔයා මේක කනෙක්ට් කරන්න ඕන proxy එකකට කනෙක්ට් කරලා තමයි ඉන්ටර්නෙට් දෙන්න ඕන. router එකක් අඳින්න පුළුවන්. දාලා ඉන්ටර්නෙට් දෙන්න ඕන. proxy මෙයා මෙතන requirement එකක් විදියට ඉල්ලනවා. proxy තමයි එතනදී අඳින්න ඕන ඔයා. ඔයාලට මේකෙදී කම්පියුටර් 100කට IP ඕනනම් ලිමිට් කරන්නත් පුළුවන්. 255.255.255.128 සබ්නෙට් එකක් යූස් කරන්න පුළුවන් ඔයාගේ assumption විදිහට. We can use 255.255.255.128 subnet for above network. එතකොට මෙයා 192 මොකක්ද ඒකේ ඇඩ්‍රස් තිබුණේ 192.248.17.1 248.17.1 වෙනවා. මෙයා 17.2 වෙනවා. මෙයා 17.100 වෙනවා. ඒ විදිහට ඇඩ්‍රස් ටිකත් assign වෙලා යනවා. The National University of IT well organized university the offer මේකේ මොනවද කියන්නේ? distance education program එකක් conduct කරනවා කියලා කියනවා university එකක්. Diploma also very popular among working professional despite burdens of their busy work schedules as well as the limited time available. I think propose an ICT-based system to implement the above distance education program. Describe its main component by using a simple diagram. මේ e-education concept එක පොඩි diagram එකකින් අඳින්න. දැන් මේවා standard diagram නෙමෙයි. ඔයාට මේක explain කරන්න පුළුවන් විදිහට ඔයා මේක අඳින්න. අපි මේකට කියනවානේ එතකොට e-learning system එකක් කියලා. අපි මේ වගේ වැඩ කියන්නේ e-learning system. e-learning system එකක් මේකේ හැදෙන්නේ LMS එක තියෙනවා learning management system එකක්. ඔයාලට ඒක පැත්තකින් කියන්න පුළුවන් මේ learning management system කියලා. මේක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා තියෙනවා. එතකොට මේක අනිත් පැති වලින් අපිට කනෙක්ට් කරන්න පුළුවන් learnersලට. learnerලා ගොඩක් ඉන්න පුළුවන් මේකේ. Or diploma as well as also the show. ඔව්. මේවා අනික් අයගේ PC personal level learner PC. මේවා learner PC එකක් ඇඳත් ඇති. ඔය විදිහට අපිට ඒක පෙන්වන්න පුළුවන්. මැද තියෙන ඉන්ටර්නෙට් එක through තමයි මේ ඔක්කොම සර්විස් ටික හැන්ඩල් වෙන්නේ. Question number 2. Explain 3 advantages of the proposed system. අපිට පුළුවන් එතකොට distance education ඊට පස්සේ no any geographical barriers. We can reduce optional cost. Provide learning services at own place.
learning at preferred time and date. Next one, explain, discuss 3 challenges of this proposed system. Challenges නම් ගොඩක් තියෙනවා. දැන් challenges ගත්තාම දැන් අපිට ලොකුම දේ තමයි how to establish connection between teacher and student. ඊට පස්සේ need to need internet connection to connect for session. Lack of ICT resources and ICT knowledge skills. ඊළඟට some practicals cannot be sent through online medium. ඒ වගේව වෙන්න පුළුවන්. The management thinks that agent technology based technique could be used to overcome some of the above challenge. Do you agree with this statement? ඔයාට මේකට yes කියන්නත් පුළුවන් no කියන්නත් පුළුවන්. මොකද agent technology එකක් එක්ක connected student ලව connect වෙලා ඉන්න අයව manage කරගන්න එක කරන්න පුළුවන් වෙයි. ඒ වුණාට දැන් lack of education වගේ දේවල් agent system එකකින් ඔයාට අයින් කරගන්න අමාරු වෙයි. පාට ඕන්න years කියලා improve වෙන පැත්තක් ගැන කතා කරන්නත් පුළුවන්. no කියලා මොනාරි agent technology එක suitable නැහැ කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඕකෙදී ඔයාලට presentation agent කෙනෙක් ගන්න පුළුවන්. agent කෙනෙක් ගන්නවා නම් to present lesson to student. ඊළඟට learning process management agent කෙනෙක් පාවිච්චි කරලා ඔය ළමයින්ට ළමයි ඉගෙන ගන්න හැටි manage කරලා සමරීස් හදන්න පුළුවන්. ඊළඟට assessment නැත්නම් assignment වලට ගන්න පුළුවන් agent කෙනෙක්ව. paper වලට answers දෙන්න. ඒ වගේ දේවල් වලට ඉතින් years කියලා ගන්න එක හැම වෙලාවෙම ලේසි. ඒ වුණාට no වුණත් ගන්න පුළුවන් ඕකට. programming question එක අපි කතා කරලා තියෙන්නේ Python එක. ER diagram එක. අර pharmacy case එක. එතකොට මේකෙදී DR chemist කියලා pharmacy එකක් තියෙනවා. DR එකේ ඉන්නවා many pharmacists. A patient should produce a prescription to a pharmacist at a pharmacy to buy drugs. A prescription has one or more drug described by the doctor. A doctor can issue more than one. එතකොට ඇත්තටම මේ pharmacist දෙන්නේ hand over කරන්නේ prescription එකක් patient තමයි අරගෙන එන්නේ prescription. එක්කෙනෙක් prescription ගොඩක් ගේන්න පුළුවන්. එක prescription එකක් pharmacist ලා එක දෙනා එක pharmacist කෙනෙක් prescription ගොඩක් handle කරනවා. ඔව් එහෙම ගන්න පුළුවන් අපිට. තව මේකේ කියන විදිහට මොනවද තියෙන්නේ? ડોක්ටර් කෙනෙක් තමයි prescription එකක් issue කරන්නේ. එතකොට a pharmacist handle more than one prescription while one prescription handled by one pharmacist. The upper part of the prescription contain patient information. හරි එතකොට ඒ ටික අපි මේකේ තියනවා කියලා කියන්න ඕන patient ගේ name එක මේකේ තියනවා ඒ විස්තර ටික මේකේ තියනවා කියලා මේකට අඳින්න ඕනේ ටික. ඊළඟට the middle part of the prescription contain drug information තියෙන්න ඕන.
එතකොට දැන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ඩ්‍රග්ස්. ඒවා තමයි දැන් එතකොට DR කෙමිස්ට් එකට තියෙනවානේ ඩ්‍රග්ස්. ඩ්‍රග් තියෙනවා DR කෙමිස්ට් එකට. ඒගොල්ලොන්ගේ බෙහෙත් ගබඩාවේ. එතකොට ප්‍රෙස්ක්‍රිප්ෂන් එකෙත් තියෙනවානේ ඩ්‍රග්ස්. එතකොට ඒක මේකේ තියෙන ඩ්‍රග් එක කනෙක්ට් වෙනවා. කනෙක්ට් වෙන්නේ දැන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩ්‍රග් එක මේගොල්ලොන්ගේ ෆාමසි එකේ තියනවාද? ඒ තියෙන්නේ ඊට පස්සේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකෙන් ආපහු කියනවා විශේෂයෙන් දෙයක් drug name, quantity and dosage. එතකොට මෙතනට අපි දාන්න ඕන drug එකේ quantity එකයි dosage එකයි. Drugs prescription has many drugs. එක prescription එක drug ගොඩක් තියෙනවා. එක drug එක prescription ගොඩක තියෙනවා. ඒක main to many වුණොත් හින්දා තමයි මෙතන තව table එකක් හැදෙන්නේ. ඊට පස්සේ මේ prescription එකේ තව තියනවා කියලා කිව්වා ඩොක්ටර්ව ඉන්නවා කිව්වා. එතකොට එයා තමයි ප්‍රොවයිඩ් කරන්නේ මේක. එක ඩොක්ටර් කෙනෙක් ප්‍රෙස්ක්‍රිප්ෂන් ගොඩක් දෙනවා. එක ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඩොක්ටර් කෙනයි. one to many එතන. තව ඉතින් මේකේ ආපහු bottom part එක ගැන එයා කියලා තියෙනවා. At the bottom part, name, address and telephone number of the hospital and the name of the doctor available. ඉතින් hospital detail උත් වෙනම maintain කරගන්න ඕන හින්දා prescription එකට hospital එක දාන්නත් පුළුවන් කෙලින්ම. එහෙම නැත්නම් ડોක්ටර්ට hospital එක දාන්නත් පුළුවන්. ඒ වුණාට ડોක්ටර්ස්ලා hospital වලට මාරු වෙනවනේ. එතකොට සමහර වෙලාවට prescription එක දැන් අපි හිතුවොත් එකම ડોක්ටර් වුණත් ආරෝග්‍ය එකෙන් දීපු prescription උත් එන්න පුළුවන්. cooperative එකෙන් දීපු prescription උත් එන්න පුළුවන් වගේ එකක් තියෙනවනේ. එකම එක්කෙනා නේද? ඉතින් ඒ හින්දා අපි prescription එකේ hospital detail තියනවා කියලා අරගෙන has hospital එතකොට අපිට weak relationship එකක් ඇත්තටම හැදෙනවා ડોක්ටර් hospital අතර මෙහෙම එකක්. නෑ ඒක weak relationship එකක් ඇත්තටම මේ DR chemist එකට ඇත්තටම වැදගත් දෙයක් නෙමෙයි. has hospital එතකොට එක prescription එක hospital එක hospital එකට prescription ගොඩයි. එහෙම හැදෙනවා. ඊළඟට ඕකේ අර top part එකේ තව කියලා තිබ්බා a prescription has one or more a doctor. එතකොට මෙතන කියනවා මෙන්න මෙහෙම එකක්. Pharmacist prepare a bill for each prescription and gives it to the patient. patient pharmacist prepare කරනවා bill එක. එතකොට අපි bill එක අඳින්න වෙන්නේ අපිට මෙන්න මේ හරිය නැත්තම් මේක ඊටමදි. bill එක pharmacist prepare කරනවා bill එක කරලා patient දෙනවා. එහෙම රිලේෂන්ෂිප් එකක් අපිට එතන අඳින්න පුළුවන් bill එක ගැන. ඉතින් මේ question එකේ අන්තිම තියෙනවා මේ හැම එකටම assumption අරගෙන හදලා පෙන්නන්න කියලා. State clearly all your assumption if any. එතකොට bill එක prepare කරන එක දැන් මෙයා මේකේ highlight කරන්න කියන දේවල් තමයි number of patient handled by each pharmacist. එක pharmacist කෙනෙක් කොච්චර patient ලව handle කරාද prescription handle කරාද කියන එක මෙතන තියෙනවානේ. මේ මෙතන හැදෙන්නේ ඒක නෙමෙයි. ඒක හරි. ඊළඟට number of prescription issued by each doctor. doctor කෙනෙක් prescription කොච්චර දීලා තියෙනවද මේකේ බලන්න පුළුවන්. ඒවනේ මේ pharmacist මේ pharmacy එකේ කාටද ඕනට ඕන වෙන්නේ. list of the information about doctor, their hospital and drug. එතකොට ඒ ටික මෙතන තියෙනවා. drug ගැන මෙතන හැදෙනවා. doctor හැදෙනවා. hospital ටිකත් මෙතන හැදෙනවා. ඒකත් අවුලක් නැහැ. ඊළඟට තව මොනවද ඕන කියන්නේ list of daily cash collection. cash collection ටික ඉතින් bill එකේ හැදිලා තියෙනවා. මේ තියෙන cash collection. ඒතර එයාගේ requirement ටික අපි එහෙම fulfill කරගන්න පුළුවන් අපිට. Last one. Draw a context diagram to show the overview of the library system described below. Clearly indicate external entities and data flow of your diagram and state any acceptable assumption that you have made. The National Information Technology Library provides e-books to its user through an online system named Library Information Processing System. A person should submit an application to NITL to become a member
of LIPS. The NITL evaluate එතකොට මෙතන NITL කියලා කියන්නේ library එකට LIPS කියන්නේ system එකට. NITL කියන්නේ entity එක, LIPS කියන්නේ system එක. LIPS issues an activation code to NITL which is then passed it to the relevant person. Once the activation code is received, the person become a member. A member can obtain his username and password by providing the activation code to the LIPS. A member can subsequently access ebook by entering his username or password. අපි ඒක කොහොමද අඳින්නේ? එතකොට මේ සිස්ටම් එකේ නම තමයි Library Information Processing System. දැන් මේකෙදි NITL කියලා ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා. මේ NITL ඉන්ස්ටිටියුට් එකට පර්සන් කෙනෙක් ඇප්ලිකේෂන් එකක් දෙනවා. මේ ඇප්ලිකේෂන් එක සිස්ටම් එකට පිටින් වෙන එකක්. ඒකයි මම ඒක එහෙම ඇන්දේ. ඒතර NITL එක ඇප්ලිකේෂන් එක එන්ටර් කරනවා මේකට. LIPS එක ඒක ප්‍රොසෙස් කරනවා කියලා කියනවා. LIPS එක ඉවලුවේට් කරලා sorry, if it is approved after entering the application data, LIPS issues an activation code එකක් දෙනවලු මෙයාට. එතකොට මේක NITL එකෙන් පර්සන්ට ඇක්ටිවේෂන් එක ප්‍රොවයිඩ් කරනවලු ඊට පස්සේ. එතකොට ඇක්ටිවේෂන් කෝඩ් එක පර්සන්ට හම්බ වුණාට පස්සේ පර්සන් become a member. දැන් එයා ආයේ පර්සන් නෙමෙයි, එයා member. එතකොට මෙන්න මෙතන memberයි මෙතන පර්සනුයි දෙගොල්ලම එක්කෙනෙක්ගෙන් තමයි හැදෙන්නේ. කියන්නේ හැබැයි හැම member කෙනෙක්ම පර්සන් කෙනෙක් වෙනවා. හැම පර්සන් කෙනෙක්ම member කෙනෙක් නෙමෙයි. ඇක්ටිවේෂන් හම්බෙච්ච අය විතරයි member වෙන්නේ. එතකොට මෙයා සිස්ටම් එකට ඇක්ටිවේෂන් ඉන්පුට් කරනවා. ඇක්ටිවේෂන් ඉන්පුට් කරලා එයා සිස්ටම් එකට ඇක්සස් කරනවානේ. Once activation is this, person become member LI, a member can obtain his එයාට එතකොට ගන්න පුළුවන් username password LIPS එකෙන්. ඊට පස්සේ මෙයා username password මේකට ආයෙන්ට කරලා මේකෙන් ගන්නවා ebook.